දෙවියන් පැමිණෙත්වා කියන උත්තම ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ඇති කරගන්න පූජාව බාර අරගෙන කටයුතු කරන අසිත මහත්මයා නෝන මහත්මිය ඒ දියණිය ඇතුළු සහභාගී වෙන සියලු පින්වතුන් විශේෂයෙන් අසිත මහත්මයා නැතත් නෝන මහත්මිය මේ වෙලාවේ කල්පනා කරන්න මගේ පූජාව දවසේ කරන මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා මේ පූජනීය ස්ථානයට දෙවියන් පැමිණෙත්වා දෙවියන්ගේ ආශිර්වාදය අපේ පවුලට වගේම අපේ දියණියට වගේම මේ සියලු දෙනාටත් ලොවේහි සිටින සියලු දරුවන්ට ආශිර්වාද කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මම දෙවියන්ට ආරාධනා කරනවා ඔයත් අහගෙන ඉන්න. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं धम्मः सवन कालो अयं बदन्ता धम्मः सवन कालो अयं बदन्ता धम्मः सवन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो सम्मा सम्बुद्धस्स नतं कम्मं कतं साधु यं कत्वा अनुतप्पति यस् अस मुकोरोदं विपाकं पटिसेवति गरु ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද විශේෂයෙන්ම මේ සත්බුදු වන්දනාව බාර අරගෙන කටයුතු කරන අසිත මහත්මයා නෝන මහත්මිය බොහොම ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් කරන විශේෂිත පින්කමක්. ඉතින් අසිත මහත්මයා සහ නෝන මහත්මිය ගැන කතා කළොත් වචනයක් ඒ දෙදෙනාම එක හා සමානවම මේ බුද්ධ පූජාවලදී පින්දහම් වලදී ප්‍රමුඛතාවයෙන් කටයුතු කරන දෙපළක්. එක්කෙනෙකුගේ ගුණ වැඩි එක්කෙනෙකුගේ ගුණ අඩුයි කියලා කියන්න බෑ අපිට. සුවිශේෂිත දෙන්නේ පින්දහම් වලදී. ඒ දෙදෙනා විශේෂයෙන්ම සාකච්ඡා කරලා අපි මේ වගේ පින්දහම් කරමු කියලා දෙදෙනාම එකට ඇවිල්ලා දෙදෙනාම මේ සත්ක්‍රියාවන් වලට අතහිත දෙනවා. අපට පුද්ගලිකවත් උදව් උපකාර කරනවා. ඒ මහත්මයා ගැන අපි කතා කළ යුතු කෙනෙක්. ඒ විතරක් නෙමේ අනිත් අයත් එහෙම තමයි. එයාගේ තියෙන විශේෂත්වයක් තමයි නිදාගෙන හිටියත් අවසර කියලා කාමරේට ඇවිල්ලා කකුල අත ගාලා කීයක් හරි දීලා යන ස්වභාවයක් තියෙනවා. එක්ක ඔළුව අත ගාලා ඉතින් තරුණ මාත්‍යෙක්. එහෙම කෙනෙක්. එනකොට මොනවා හරි අරගෙන දුක සැප අහලා දොරට හරි ජනේලට හරි තට්ටු කරලා ඉන්නවාද කියලා යන කෙනෙක්. අසිත මහත්මයා කවුරුත් වැඩිය දැකලා නැතුව ඇති. ඒ වගේම තමයි එතුමාට අපි ආශ්‍රය කරනකොට මම කියලා තියෙන ඔබතුමාට හරි යනවා කියලා. පුද්ගලික ජීවිතය ගැන ධර්මය ගැන පොත් ඉල්ලගෙන ගිහිල්ලා බලනවා කොච්චර කාර්යබහුල වුණත්. අද එන්නත් බැරි කාර්යබහුලකම නිසා. තියෙන දේ කරගෙන ජීවත් වෙන කෙනෙක්. මේම සාකච්ඡා කරන මෙතුමා නිවසක් ගත්තා.
සාකච්ඡා කර කර ඉඳලා මේ කාරණා දෙක තුනක් මම ඇඳේ නිදි. ඉතින් අපි ඇඳේ නිදන්නේ අපි කාමරවල ඉන්නේ අපේ පහසුව සඳහා ඒ මොකුත් නැිනවා. අවසර කියලා එනවා. ඒක අර අපේ ජීවිතේදී පන්සල් වල ඉන්න ළමයි ඉන්න ඒ වගේ. මට ඇඳේ ඉන්නකොට යතුරක් අතට ගෙනත් දුන්නා. මම මේ මොකද්ද? ඉතින් කිව්වා මම ගයක් ගත්තා. ඒ යතුර කියලා කිව්වා. එතුමා එහෙම කටයුතු කරන කෙනෙක්. ඒ වගේ විශේෂයි. ඒ වගේම තමයි එතුමා අපි ඉගෙන ගන්නකොට පොත්පත් ගෙනත් දීලා මෙහෙම කරන්න කියලා කියනවා. එතුමාටත් ඉතින් ඉතාලි හරි අමාරුයි. ඉතින් මේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නවා. ඉතින් පොත්පත් පවා අපිට ගෙනතුත් දෙනවා. මම එක්ක මේක කතා කරනකොට මං හිතුවා මෙයා කවද ගනීද මේ ලයිසන් එක? කවදාවත් වාහනයක් පැදලා නැහැ. මං කොහයට හරියනවා ඕක. බලන්න නැද්ද කියලා. විභාගේ පාස් වෙලා. පාස් වුණා කියලා කිව්වා. දැන් එයාට අමාරුම දේ ඊටත් වඩා මොකද්ද? වාහනයක් කවදාවත් පැදලා නැහැ. ගියර් එකවත්, ක්ලච් එකවත්, බ්‍රේක් එකවත් දන්නේ නැහැ. මම මෙතන හිටගෙන ඉන්නවා. අඬුත් දාන්න. කොහොමද දැන් මම ගියර් එක දාන්නේ? මම කාර් එකක නෙමෙයි ඉඳගෙන ඉන්නේ. මං කියනවා මේක පාගන්න. ඒක පාගලා අපි දෙන්න නිකන් මනෝමය දැන්. එහෙමද? මෙන්න මේ ටික කාලයක් යනකොට කාර් එකක් පැදගෙන මිනිස්සයා මෙතන මං කල්පනා කරා අසිත මහත්මයා නේද මේ කියලා. ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. එතුමා කරන පින් කුසල් බලේ කියලා මම මේ මොහොත තුළදී මේ පුටුවේ ඉඳගෙන සාතිකයක් දෙනවා. අපි හැමෝම ඒක ඉගෙන ගන්නවා. හරියනවා ස්ථිරයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. අපි ගාත කෑලි කියනවා. ඔක්කොටමත් කඩපාඩම් නේ. මේවා ප්‍රායෝගිකව පුහුණු වෙන අවස්ථාවක් ජීවිතේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාව තමයි මෙවැනි අවස්ථා. එතුමා ගැන ඒ විදිහට කතා කරලා අද මම ධර්ම දේශනාවක් පවත්වනවා අවබෝධය සඳහා හොඳට අහන්න. ලෞකික ජීවිතය ගැන ලෝකෝත්තර ජීවිතය ගැන දෙකම ගැන මම පුළුවන් විදිහට පැහැදිලි කිරීමක් කරනවා. මේ සියල්ල තියෙන්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා. මේ දේශනා කරනකොට මම මේ පොතෙන් අරගෙන මේ සූත්‍ර දේශනා කරනකොට මේ ගාථා දේශනා කරනකොට මම ඔබගේ කවුද කින්න මන්ද කියලා මම හොයන්නේ. සූත්‍රයේ තියෙන දේ අපි සියලු දෙනාම ඉගෙන ගමු. ගිහි පැවිදි අපි ඔක්කොම කොහෙද යන්නේ? නිවන් යන්න ඕනේ. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. අපි හැමෝටම අවශ්‍යයි. හැමෝම බැබලෙන්නේ පින් කුසල් නිසා. භික්ෂුව වෙන්න පුළුවන්, ගිහියා වෙන්න පුළුවන්, දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. අපිට නොපෙනෙන දෙවි දේවතාවුන් අතරත් විවිධ වෙනස්කම් තියෙනවා. රහත් තුනත් රහතන් වහන්සේලා අතර විවිධ වෙනස්කම් තියෙනවා. රහත් තුනම ප්‍රතිලාභ ලැබපු අයත් ඉන්නවා. රහත් තුනත් ඒකේ කෞසල්‍ය වැඩි නම් එයා එතනත් බැබලෙනවා. ඒ නිසා හැමෝම තම නැනපමණින් මේ පින් දහම් කරන්න, මේවා අහන්න. අහලා තම තමන්ගේ ජීවිත ලස්සන කරගන්න. මේ කොච්චර දේවල් කරත් ඉපදෙන්නේ තනියම, මැරෙන්නේ තනියම. ඉපදිලා ආවෙත් තනියම නම්, යන්නේ තනියම නම්, ඒ අතර පොඩි කාල පරාසයක් තුල ගොඩාක් බැඳගෙන යන්න උත්සාහ කරන්න එපා. කවදාක්වත් අරගෙන යන්න බෑ. ඇයි ආවෙත් තනියම, යන්නේ තනියම.
සෑම පළදීමක්ම සුබ වෙන්න පුළුවන් අසුබ වෙන්න පුළුවන්. සෑම පළදීමක්ම පළ දෙන්නේ විඳින්න ඕනේ තනියම. කොච්චර අය හිටියත් විඳවීම් කළ යුත්තේ තනියමමයි. මේ ධර්මතාව හොඳට තේරුම් ගන්න. මම ඔබ අද අරගෙන යනවා ලෞකික ජීවිතේ පැත්තකට. අපි හැමෝටම අම්මෙක් තාත්තෙක් නැතුව මේ ලෝකෙට එන්නේ නැහැ. හැමෝටම අම්මෙක් තාත්තෙක් ඉන්නවා. නැත්තම් අපි මේ ලෝකෙට කවදාකවත් එන්නේ නැහැ. මෙතන අම්මලත් ඉන්නවා, මෙතන තාත්තලත් ඉන්නවා. අම්මලා වෙන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා. තාත්තලා වෙන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා. වැඩිහිටි වෙලා ඉන්න අම්මලා ඉන්නවා. දැන් යන්න. ඔබගේ අම්මට ඇයි කැමති? මනසින් හිතන්න ටිකක්. ඇයි කැමති කියලා හිතුවොත් උත්තර තියනවද නැද්ද? ඇයි අම්මට ආදරේ? සමහරක් අය පණ වගේ ආදරේ. සමහරක් අය මෙතා. ඇයි? සමහරක් අය අකමැති ඇති. තාත්තා ගැන හිතන්න. යන්න එතෙන් ඇයි මං තාත්තට ආදරේ? හෙව්වොත් උත්තර ගත්තොත් උත්තර නැද්ද? උත්තර තියෙනවනේ. ඇයි තාත්තට මං ආදරේ? ඇයි මං දෙමව්පියන්ට පණ වගේ ආදරේ? හිතන්න ටිකක්. ඒ සිතුවිල්ල මරන් ඉන්න. මගේ අම්මා කොහොමද මට සැලකුවේ? මගේ අම්මා කොහොමද මම රැක බලාගත්තේ? මගේ තාත්තා කොහොමද මට සැලකුවේ? මගේ තාත්තා කොහොමද මම රැක බලාගත්තේ කියලා සමහරක් අය අපිත් එක්ක කතා කරනකොට අම්මලා තාත්තලා ගැන කියලා ඇඬූ කඳුලින් ජීවත් වෙන අය ඉන්නවා. දරුවෝ ඉන්න අය එතෙන්ට යන්න. ඔබේ අම්මයි තාත්තයි ගැන හිතන විදිහම තමයි ඔබේ දරුවන් ඔබ ගැන හිතන්නේ. එතකොට ඒ ගමන් කරන කාලපරාසය ලස්සන කාලපරාසයක්ද වෙන්න ඕනේ, අවලස්සන කාලපරාසයක්ද වෙන්න ඕනේ. එහෙනම් ඔබේ දරුවන්ට ඔබ දිය යුතු මතකයන්, අත්දැකීම්, තාත්තා කෙනෙක් හැටියට සුන්දර අත්දැකීම් දෙන්න වග බලා ගන්න තාත්තලා. අම්මා කෙනෙක් හැටියට දරුවන්ට සුන්දර වගකීම් ලබලා දෙන්න වගකීම් බලා ගන්න. මම මේ කාල පරාසය තුලදී ලැබපු අත්දැකීම් එක්ක අලලලා ඔබට මම මේ දේ කියලා දුන්නේ. බණ අහනවා, ගාථා කියනවා, දැන් පූජාව කළා. පූජාව කටෙන් එළියට විතරයි ගියේ. සමහරලාට ඇතුළට යන්නේ නැති මොලේට. මම පූජාව මොලේට ගියාද කියලා. පූජාවෙන් ගත්තේ මොනවද? ඒවට අපි කියන මොනවද? ආමිස කියලා. කට්ටියම සද්ද නගා කියනවා. නිකන් හිතලා බලන්න ඇත්තටම පූජාවේ මොනවද දිනුනේ කියලා. එහෙනම් අවබෝධයෙන් මේකක් කරන්න ඕනේ. නැත්නම් ඒක මොකද්ද නිකම්? මොලේට ගියේ නැති නිකම්ම එකක් වෙනවා. ඒකට අපි කියනවා ආමිස පූජාවෙන් ලැබෙනවා මොනවද? පින් ලැබෙනවා. ඒ කරපු මල් වට්ටියට අනුව ඒ විදියම පිනක් ලැබෙනවා. ඒ කරපු පින්කමට අනුව ඒ විදියම තැනක උප්පත්තිය ලැබනවා. ඒක ලැබෙනවා. බලුආත්මයක් ලැබුණත් ලස්සන කණ්ඩ දීලා තියෙනවා නම් මිනිස්සු එක්කන් ඇවිල්ලා ගෙවල් වලට එක්කන් ඇවිල්ලා හොඳට හැන්දෑවට පාස්තා හදලා මාළු තියලා මස් තියලා කන්න දුන්නොත් බල්ලට හම්බ වෙනව මොනවද? බලු වැඩක් කරලා බල්ලෙක් වුණා. හැබැයි බල්ලට හම්බ වෙනව මොනවද? බල්ලට හම්බ වෙන හොඳට මස්. බල්ලට හම්බ වෙන හොඳට මාළු. නේද? හැබැයි ආත්මය මොකක්ද? අපි හැමෝටම එහෙම තමයි. අපි මනුෂ්‍ය ආත්ම ලැබලා තියෙනවා. හැබැයි අපි හිතන සැප පහසු අපිට ලැබිලා නැතුව ඇති. සමහරක් අයට ලැබිලා ඇති. සමහරක් අය ගොඩාක් උත්සාහ කරනවා ඇති ඒවා ලබා ගන්න. මේ හැම දෙයකටම සිද්ධියක් තියෙනවා. මේ ධර්ම දේශනාව අහනකොට දැන් කොහෙන්ද හිතන්නේ? දැන් කටින්ද කට්ටියගෙම කටවල් වහලා. දැන් කොහෙද හිතන්නේ?
දැන් මොලේ වැඩ කරනවා. කියනවා ඇතුළට යනවා. ඒකට අපි කියනවා මොනවද? වැඩියෙන් සිද්ධ වෙනවා හරියට ඇහුවොත් කුසල. මේවා අහපුවාම සංවර වෙන අවස්ථා 3ක්. දැන් කවුරු හරි අසංවර නම් ඇතුළ හිස්. ඇතුළ හිස් නිසා තමයි අසංවර. මනසේ ධර්මතාවයේ නැති නිසා තමයි අසංවර. මොනවද අසංවරයි කියලා පෙන්වන්නේ? මොකෙන්ද පෙන්වන්නේ? සිතින්. කෙනෙක් අසංවරයි කියලා මොකෙන්ද පෙන්වන්නේ? සිතින්, කයින්, වචනේ. කෙනෙක් අසංවරයි කියලා අවලස්සනයි කියලා පෙන්නේ. අවලස්සන කියලා කියන්නේ රූපේ නෙමෙයි. සිතින්, කයින්, වචනේ. මේක මේ ඔළුවට වැටෙනකොට මේක අහනකොට කොයිද සංවර වෙන්නේ? සිත, කය, වචනේ. කය කියපුවාම පසින්දුරන්. කය කියන්නේ මොකේද? පසින්දුරන් වලට. සංවර වෙන්නේ පසින්දුරන්. පින්වතුනි, ඒ දේ සංවර වෙන්න ඔබේ එක පක්ෂයක් දිනු වෙනවා. මොකද්ද? කුසල පක්ෂය. එතකොට අකුසල සිදු වෙන්නේ මොකෙන්ද? සිත, කය, වචන. වෙන කිසිදු දෙයකින් අකුසල සිද්ධ වෙන්නේ නැහැ. කුසල සිද්ධ වෙන්නේ කොකෙන්ද? සිත, කය, වචන. දැන් මේ කියලා දෙන්නේ මොකේටද? කයට නෙමෙයි, සිතට. එහෙනම් කයට කලින් වැඩ කරන්නේ මොකද්ද? කයට කලින් වැඩ කරනවා. අතට කලින් වැඩ කරනවා. මොකක්ද? සිත. සිත නැත්තම් මේ පසින්දුරන් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඒ සිත, කය, වචනේ වැඩ කරනකොට ඇතුලේ තිබුණොත් හොඳ ධර්මතා, සිතින් පිට වෙන්නේ ධර්මතා, කයින් පිට වෙන්නේ ධර්මය, මනසින් පිට වෙන්නේ, වචනයෙන් පිට වෙන්නේ ධර්මය. මේ වගේ තියෙන වටිනාකම මෙන්න මේවයි. ජීවිතේ වරදිනකොට වරදින්නේ එළියයට නෙමෙයි කාටද? අපිටමයි වරදින්නේ. ජීවිතේ හරියනකොට හරියන්නේ එළියේ ඉන්න අයට නෙමෙයි. එළියේ ඉන්න අයට හරි ගියාට අපිට වැඩක් නැහැ. එහෙනම් හරියන්න ඕන කාටද? හරියන්නේ සිත නිසා. වරදින්නේ සිත නිසා. එහෙනම් කවුද රෙස්පොන්සිබිලි? කවුද? තමාට වග කියාගත යුත්තේ කවුද? තමා විසින්ම කියන එක. මේ ඔය ඇත්ත හදපු බණ මඩුවේ ඉඳලා ඔබට අපි කියලා දෙනවා. ඔය ඇත්ත හදපු බණ මඩුවේ ඉඳලා අපි කියලා දෙනවා ඔබට. මෙතෙන්ට ඇවිල්ලා ආයේ දන ගහනකොට ලෝකෙ කොහේ හරි ගිහිල්ලා දන ගහනකොට දන ගහන්න. සියල්ලෙහි වගකීම තියෙන කවුරුත් ගාව නෙමෙයි. මා ගාව කියලා දන ගහන්න. පින්වතුනි, අපේ ජීවිතේ පසුතැවීම් තැන් තියෙන ලෝකෝත්තර පැත්තට, මම ලෞකික පැත්තට කිව්වේ ලෝකෝත්තර පැත්තට. ජීවිතේ කවුවත් පසුතැවිලා නැද්ද? ඇහුවොත් කියයි ස්වාමීන් වහන්සේ මම දැනුත් පසුතැවි ඉන්නේ කියලා. මම දැනුත් පසුතැවෙනවා කියලා කියන්න පුළුවන්. ජීවිතේ කොච්චරක්ද පසුතැවෙන්නේ? වැඩියෙන් තියෙන්නේ හොඳ පැත්තද පසුතැවෙන්න තියෙන්නේ? පසුතැවිලා වැඩක් නැහැ. නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්ස මුකෝරෝදං විපාකං පටිසේවති. ඔබ පසුතැවෙනවා නම්, මම පසුතැවෙනවා නම්
ඒ පසුතැවීමට වග උත්තර කරුවා කවුද? තමන්මයි වග උත්තර කරුවා. ඇයි ඇත්තටම පසුතැවෙන්නේ? අපි පසුතැවෙන්නේ අපි සිතින් කරපු දෙයක් වෙන්න පුළුවන්. කයින් කරපු දෙයක් වෙන්න පුළුවන්. වචනෙන් කරපු දෙයක් නිසා වෙන්න පුළුවන් අපි පසුතැවෙන්නේ. වෙන කිසිදු තැනකින් අපි පසුතැවෙන්නේ නැහැ. පසුතැවීමේදී වේදනාව ගොඩාක් වැඩි වෙන්නේ පිට කෙනෙක් කරපුවාම නෙමෙයි. වැඩියෙන්ම පසුතැවෙන්නේ අපි විසින් කරපු දේවල් නිසා. 2550කට විතර කලින් මේ ගාථාව කියලා තියෙන ප්‍රදේශනා කරලා තියෙනවා. පසුතැවෙන්නේ ඇයි? අපි විසින්ම කරගන්න දේවල් නිසා. නතං කම්මං කරන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පසුතැවෙන වැඩ කරන්න එපා. කවුද කරන්නේ? අපි කරන්නේ. අපිමයි කරගන්නේ. කතං සාදු කරන්න කියනව මොනවද? සාදු කියන්නේ හොඳින්. පසු නොතැවෙන වැඩ. ජීවිතේ කවුරු හරි පසුතැවෙනවා නම් ඒ පහුගිය දේවල් ගැන හිතලා පසුතැවෙන්න දැන් වැඩක් නැහැ. දැන් අදහනවා බණක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි අතීතං නානුසෝ චන්ති. පසුතැවෙන්නේ ඉස්සරහා දෙයක් නිසාද? පසුතැවෙන්නේ පස්සේ සිද්ධ දෙයක් නිසාද? ඉස්සරහා දෙයක් නිසා නෙමෙයි පසුතැවෙන්නේ. මොකක් නිසාද? බොහෝ දුරට පසු කියන එකේ වචනෙම තේරෙන්නේ මොකද්ද? පසුව තැවෙනවා. එහෙනම් පෙරින් අපි කරලා තියෙනවා. පසු තැවෙන්නෙම පෙරින් කරපු දෙයකට. බුදුදහමේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි අද දැනුමට එකතු කරගන්න. අතීතං නානුසෝචන්ති. අතීතයේ සිහි කර කර කවදාක්වත් පසු තැවෙන්න එපා කියලා කියනවා. රහත් වෙන්නේ විශේෂයෙන්ම පසු තැවෙන සිද්ධි සිද්ධ වුණාම ඒ පසු තැවෙන සිද්ධියට උත්තරයක් හොයනවා. ඒකට අපි මොකද හොයන්නේ? උත්තරයක් හොයනවා. ඒ උත්තරේ අපි හරියට හොයාගත්තාම බුදුරජාණන් වහන්සේ මේ සියලු ධර්මස්කන්ධයන් තුලින් දේශනා කරලා තියෙන්නේ ඒ පසු නොතැවි ඉස්සරහට යන උත්තරය. මේක හරියට අවබෝධ කරගත්තොත් ලස්සන ජීවිතයක් පින්වතුනි. ඒ තරම් අලංකාරයි ජීවිතේ. ලස්සනට ඉස්සරහට ගමන් කරන්න පුළුවන්. ඇයි? පසුතැවෙන්න දෙයක් තමාගේ ජීවිතේ නැත්තම් මං අද ඔයත්තන්ට ප්‍රාර්ථනා කරනවා අපි මෙරි මෙරි වැටෙනවා. කොච්චර යාළු මිත්‍රාදීන් මෙරි මෙරි වැටෙනවද? 50න් 60න් පස්සේ ජීවිතය ගැන ස්ථිර කරන්නම බෑ. ඒත් ඕනේ ඒකත් තව 40ට විතර දාගන්න බෑ. 30ට විතර දාගන්න. ජීවිතය ගැන විශ්වාස කරන්නම බෑ. අපි 20 දී 30 දී හිතනවා 80ක් විතර හිතලා තව අපිට කොච්චර අවුරුදු තියෙනවද මේ ඔක්කොම කරගන්න කියලා. අපිට නෑ එච්චර කාලයක්. ඊට පස්සේ අපේ ජීවිතේ තරුණ වෙනව නෙමෙයි මොකද වෙන්නේ? ෂය වෙනවා. අපි වේක්කියෝ වෙනවා. එතනින් එහාට අපිට කාලය තිබුණට ජවය නැතුව යනවා. කාලය තියෙන්න පුළුවන් නැතුව යන්නේ මොකද්ද? ජවය නැතුව යනවා. ඒ ජවය නැතුව ගියාම අපි අර හිතපු දේවල් එකක්වත් අපිට කරන්න බැරුව යනවා.
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පසුතැවීම විශ්වයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දකිනකොට මේ පසුතැවෙන අවස්ථාවක් කියලා දෙන කොයි වගේ අවස්ථාවක්ද? හොඳ ගොවියෙක් හිටියා. ඒ ගොවියා ගොවිතැන් කරනවා. අර ලස්සන කතාවක් අහලා ඇති ඔක්කොම. මොකක්ද අහලා තියෙන කතාව? නිකන් මිනිස්සු කියනවා ආනන්ද සර්පයා දුටුවද? අහලා ඇතිනේ. ආනන්ද සර්පයා දුටුවද? ආනන්ද හාමුදුරුවෝ කියන මොකද්ද? ඔව් භාග්‍යවතුන් වහන්සේ මම සර්පයා දුටුවා. මේ දෂ්ට කරන සර්පෙද්ද? දෂ්ට කරන සර්පයාට වඩා විස සර්පෙක් මේ පෙන්වන්නේ. අපිත් මේ යන්නේ දෂ්ට කරන සර්පයන්ට වඩා විස සර්පයෝ යන පසුතැවෙන්නේ මොනවා නිසාද? සල්ලි නිසා. නේ? රස්ස නිසා. ඒ වගේම ධනය නිසා. තමන්ට තියෙන සම්පත් නිසා. තමන්ට තියෙන හැකියාව නිසා, තමන්ට තියෙන නොහැකියාව නිසා, තමන්ට තියෙන රූපේ නිසා, තමන්ට තියෙන රූපේ නැති නිසා මොන නිසාද පසුතැවෙන්නේ? මම ටිකක් හඳුන්වලා දුන්නාම ඔයත් වැඩියෙන් හිතන්න. අද මේ බණ අහලා ගිහිල්ලා මේ සිද්ධිය ජීවිතේ වෙන්න පුළුවන් පසුතැවෙනවා. පසුතැවෙනකොටම හිතන්න ඇයි මං පසුතැවෙන්නේ? බලන්න වර්ගීකරණය කරලා දාන්න මොනවා නිසාද මං පසුතැවෙන්නේ කියලා. හිතාගෙන හිටපු දෙයක් නොලැබුණු නිසා. ජීවිතේ හැමදාම පසුතැවෙලා හරියනවා. එපා කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. බාන් කොච්චර අපිට බුදුහාමුදුරුවෝ ආදරය කරලා තියෙනවද? එහෙනම් සමහර වෙලාවට දෂ්ට කරන සර්පයෙකුට වඩා අපිට දෂ්ට කරලා තියෙනව මොනවද? මුදල් අපිට දෂ්ට කරලා තියෙනවා. රුපියල් නෙමෙයි දෂ්ට කරලා තියෙන මොනවද? යූරෝ අපිට දෂ්ට කරලා තියෙනවා. අර කැලේ ඉන්න සතෙකුට වඩා. යූරෝ වලින් අපි දෂ්ට කරනකොට අපිට ගොඩාක් රිදෙනවා. කැලේ ඉන්න සතෙක් දෂ්ට කරපුවාම බේත් තියෙනවා. යූරෝ වලින් දෂ්ට කරපුවාම බේත් තියනවද? යූරෝ වලින් දෂ්ට කරපුවාම බේත් නැහැ. මම මේ උදාහරණයක් කිව්වේ. දැන් බණ අහලා ගෙදර යනකොට හිතන්න. සල්ලි නිසා කොච්චර අපහසුතාවයට අපි ජීවිතේ පත් වෙලා තියෙනවද? මේව හැම දෙයක්ම හිතන්න. බුදුරජාණන් වහන්සේ උදෑසන අවදි වෙලා ලෝකයේ දිහා බලනකොට ගොවියෙක් කුඹුර හානවා. කුඹුරේ වැඩ. ගොවියා කලින් ගියා කුඹුරට. ඇයි කලින් ගියේ? ඉක්මනට වැඩ නිමා කරන්න. ඇයි? ඉර පායගෙන එනකොට අමාරුයි. බුදුරජාණන් වහන්සේ අවදි වෙන වෙලාව අපි දන්නවා. බැලුවා ගොවියාගේ කර්ම ශක්තිය. ඒ වැඩ කරන ගොවියා හොඳ ගොවියෙක්. යහපත් ගොවියෙක්. පෙර සසරෙත් හොඳ පින්දහම් කරගෙන ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයාට මොකද්ද කරන්න පුළුවන්? ඔව් මෙයාට සෝවාන් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ආරාධනාවක් නැතුව වැඩම කළා. ගොවියා ගොවිතැන් කරන කුඹුර උඩින්. ඊට පෙරදාරෑ හොඳ සල්ලිකාරයෙකුගේ ගෙයක් කඩලා සොරු ටික සල්ලි සම්පත් ඔක්කොම වින අරගෙන දැන් මේක රාවේ යනවා. රෑ ඇවිල්ලා මේ හොරු ටික මොකද කළේ? අර ගොවියාගේ කුඹුර දිහා තමයි එක හොයෙක් මොකද කළේ? එක මල්ලක් වැඩියෙන් හොරකම් කරගත්තා. ඉතුරු ටික බෙදාගත්තා. කොහෙද බෙදාගත්තේ? අර ගොවියා සීසාන කුඹුර දිහා ඇවි.
ඒ ළඟ තැනකි. බාන්න මේ කතාවේ තියෙන බුදුන් පිහිට වෙන හැටි, දෙවියෝ පිහිට වෙන හැටි, අපි ප්‍රශ්න වලට මැදි වෙන හැටි. දැන් බුදුරජාණන් වහන්සේ හිමිදිරු ඇදෑස නවදීලා කාට උදව් කරන්න දෙන්නේ? දානයක් සඳහා මේ වඩින්නේ නෑ. දානි බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. වඩිනකොට අර සල්ලි පොදිය තියනවා කොහෙද? ගොවියා තාම දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේ එතෙන් ඉක්මනට වඩින්නේ ඇයි? ගොවියා දකින්න කලින්. අපි ලොකු රත්තරන් ගුලියක් එහෙම දැක්කොත්, නිදානයක් එහෙම දැක්කොත් අපිට මොකද වෙන්නේ? එහෙනම් මේ ගොවියටත් ඒ දෙයම සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න කලින් බුදුන් පිහිට ලැබුවා. අපේ ජීවිතේ අපට හරියට ඒක පැහැදිලි කරගන්න බැරි වුණාම ජීවිතේ සිද්ධ වෙලා ඇති බේරිච්ච අවස්ථා. බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට ආනන්ද හාමුදුරුවෝ එක්කන් ආවේ මේ සිද්ධිය නිසා. මොකටද? අර ගොවියට ඇහෙන්න වචන ටිකක් කිව්වා. මොකද්ද වචන ටික? මොකද්ද කියපු වචන ටික? බුදුරජුන් කියනවා ආනන්දය විස සතු දුටුවේද සත්වයා දැක්කද? කාට ඇහෙන්නද දැන් මේක කියන්නේ? මේක මේ ආනන්ද හාමුදුරන්ට නෙමෙයි කියන්නේ. කාටද? බුදුරජාණන් වහන්සේ හයියෙන් මේක කියනවා. කාට ඇහෙන්නද? අර කුඹුරේ ඉන්න ගොවියට ඇහෙන්න එතනින් නතර වෙලා ආනන්ද අර බලන්න අර සර්පයා දුටුවද? ආනන්ද හාමුදුරන්ට මේක තේරුණා. ඇත්තටම මේ සල්ලි ගුලක් දකින්නකොට, ධන දාන්නේ ගුලක් දකින්නකොට, පොදියක් දකින්නකොට රහතන් වහන්සේලාට හරි මාර්ගඵල ලාභීන්ට හරි ඒක දැනෙන්නේ මොකක් විදියටද? ගැටුමක් විදියට. අපිට දැනෙන්නේ කොහොමද ඒක? ලොකු සල්ලි මුලක් එක්කවරි දැන් අපිට දැනෙන්නේ කොහොමද ඒක? අපිට දැනෙන විදිය වෙනස්. අද හිතේ තියාගන්න. මේ සසර අවබෝධ කරගත්තු අයට දැනෙන විදිය වෙනස්. එහෙනම් ආනන්ද හාමුදුරන්ට ඒක කියන්න ඕනේ නෑ බුදුරජාණන් වහන්සේ සල්ලි කුලන්නේ කියලා. අපි කියන්නේ මොකද්ද? අපිට කවුරු හරි පෙන්නනවා සරපෙක් අතන කියලා සල්ලි කුලක්, මැණික් කුලක්. අපි එනං ඒ කියන කෙනාට ඔව් කියලා අපි පස්සෙන් ඇවිල්ලා මොකද කරන්නේ? කියපු කෙනාට තොරා අපි මොකද කරන්නේ? නැත්තම් මූ මහ මෝඩෙක් මේ රත්තරන් දැකලා මූ කියලා අපි තව පව් රාශියක් කරගෙන එක්කෝ මිනිහට ඒක පේන්නේ නැති වෙන මිනිහා තල්ලු කරලා අපි පස්සේ ඇවිල්ලා නම් යන මොකද්ද? අරක. එහෙනම් මං දැන් ඔබ ගත්තේ කොතෙන්ද? අර ආර්යයන් වහන්සේලාට තේරුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනකොට ආනන්ද හාමුදුරන්ට ශනිකව වැටුණා. බුදුහාමුදුරුවෝ මේ රත්තරන් වලට ධනෙට තමයි කිව්වේ මොකද්ද? සල්පයා කියලා. දැන් අපි මේ හොයලා තියෙන මොක්කුද එන? ඒතුලේ හොයාගෙන ගොඩ ගහගෙන තියෙන මොනවද? සරපයි හොයාගත්තු දේම තමයි අපිට දෂ්ට කරන්නේ. හොයාගෙන තියෙන දේම තමයි අපිට දෂ්ට කරන්නේ. හොයාගත්තු දේම දැන් අපි මොකක් කරනවා? අපිට දෂ්ට කරන නිසා අපි කියන මොකද්ද? මට ස්වාමින් වහන්සේ දැන් මේවා ඇති දාලා යන්න ඕනේ. දැන් දෂ්ට කරන්නේ මොනවද? හොයාගත්තු දේම තමයි දෂ්ට කරන්නේ. ඇහුණා කාටද? ආනන්ද විසකෝර සර්පයා දැක්කාද කියලා අහනකොට ගොවියට ඇහුණා මෙහෙම දේශනා කරගෙන දෙදෙනා වහන්සේ යන්න ගියා. ගොවියත් එක්ක කතා කරේ නෑ. මේ ගොවියා මේ බුදුරජාණන් වහන්සේ කලින් එනවා දැකලා වැඳලා ගොවියාගේ වැඩේ කරගෙන ගියා. විශේෂ දෙයක් කතා කරේ නෑ. ගියයින් පස්සේ ගොවියා මොකද කළේ? දැන් සර්පෙක් ඉන්නවා කියලා නිකන් දුවගෙන ආවා සර්පයා බලන්න. ගොවියට තේරුණා මෙතන සර්පෙක් නෙමෙයි ඉන්නේ මොනවද තියෙන්නේ? දන්නේ? අන්න අපි කරන වැඩේ කරා මොකද්ද? කවුරු හරි එන්න කලින් වලක් කබල වැළලුවා එතන. එතනන් නෙමෙයි වැළලුවේ කොහෙද වැළලුවේ? කොහෙද වලලන්ද?
ගොවියා අරන් ගියා ගොවියාගේ කුඹුරේ වලක් කපලා වැළලුවා. ගොවියාගේ කුඹුරේ වලක් කපලා වැළලුවා. දැන් එනවා රාජ පුරුෂයෝ. ඉව අල්ල මොකක් කරන්නද? අඩිපාරවල් හොරුන්ගේ ගිය තැන් හොයා ආයනවා පිටිපස්සෙන් මොනව කරන්නේ? මෙතෙන් දෙනකොට මෙතන තමයි වැඩේ කරලා තියෙන්නේ අහු වුණා. දැන් වලලා තියෙන එක අහු වුණා මේ ඔක්කොම අහු වුණා. රාජ පුරුෂයෝ කියන්න ගත්තා උඹ රැට මොකද්ද කරන්නේ? උඹ රෑ හොරකමේ ගිහිල්ලා දවල්ට උඹ ඇවිල්ලා මොකද කරන්නේ? උඹ කුඹුරු වැඩ කරනවා වරෙන් යන්න. ගහ තල පොඩි කර අරන් ගියා කොහාටද? හැබැයි මිනිහා සාංකාවක්වත් දන්නේ නැහැ. නතං කම්මං කතං සාදු. පසු තැවෙන වැඩ කරන්න එපා. අන්න එයා පසු තැවෙන්න පටන් ගත්තා. කවුද අල්ලගත්තේ? රාජපුරුෂය අල්ලගත්තයින් පස්සේ දැන් මොකද වෙන්නේ යාට? අන්න පසු තැවෙන තැනට වැටුණා යා. අනේ මං කරගත්තු වැඩක් කොහොමද පසු තැවෙන්නේ? මම මේ යහක යන කුණු ගොඩක් කරේ දාගත්තා. දැන් මට මොකද වෙන්නේ? අන්න පසු තැවෙන තැනට වැටුණා. දැන් මං අරන් ගිහිල්ලා මගේ හිස කතා දානවා. ඒකේ ඇත්ත යථාර්ථය බැලුවොත් ඒක දන්නෙත් නැහැ. ඒක කළෙත් නැහැ. අපි පසු තැවෙන්නෙත් එහෙම තමයි. සමහරක් අය පසු තැවෙන්නේ කොහොමද දන්නවද? මං තාම කරලා නම් කමකුත් නැහැ. ඕනේ පසු තැවෙන්නේ. දෙකක් කතා කරනවා මම. කරලා නම් කමකුත් නැහැ තව. කරලා නැතුව මට එහෙම කරන්නේ. අපි පැටලිල්ල. කරලා නැත්තම් ඊට වඩා කටවහගෙන ඉන්න ඕන. සිද්ධ වෙන දේ සිද්ධ වෙයි. ස්වභාව ධර්මය සියල්ල බලාගන්න. කවදාක්වත් දඟලන්න එපා. ස්වභාව ධර්මය ඒ සියල්ල බලාගෙන ඉන්න අපි දිහා. මොකද කලේ? ගොවියට එකම පිහිටයි පසුතැවෙන වෙලාවෙදි තියෙන මොකක්ද? ගොවියට වැටුණා බුදුරජාණන් වහන්සේ මොකද්ද කියලා කිව්වේ? සර්පයා කිව්වේ ඇයි කියලා අන්න පසුතැවෙනකොට තමයි යථාර්ථයේ ජීවිතේ තේරෙන්නේ. එහෙනම් දුකේදී තමයි සත්‍ය තේරෙන්න පටන් ගන්නේ. බුදුහාමුදුරේ හේවේ මොකද්ද? දුකට උත්තරයක්. රාජපුරුෂය අරන් ගිහිල්ලා දඬු කඳේ ගහන්න තීරණය කළා. ගහනකොට මොකද්ද දන්නවද මෙයා කිව්වේ? පසුතැවෙනකොට බේරෙන්න තියෙන එකම දේ මොකද්ද? ආනන්ද විසගෝර සර්පයා දුටුවාද? ආනන්ද විසගෝර සර්පයා දුටුවාද කියලා දැන් දඬු කඳේ ගහනවා. මිනිහා කියනවා මොකද්ද? බේරෙන්න තියෙන එකම දේ මොකද්ද? කාට කියන්නද මේක? රාජපුරුෂය බැල මොකද්ද මේ කියන්නේ? ඇයි බෝක කියන්නේ කියලා ඇහුවා. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. පින්වතුනි මේ සිද්ධ වෙන හැටි බලන්න. බුදුරජාණන් වහන්සේ අතහැරියේ නෑ යාව. ඒක උනේ ඇයි? බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මෙයා සියලු සිද්ධි පැහැදිලි කරා. මෙන්න මේකයි උනේ. බුදුරජාණන් වහන්සේ වැඩම කළා මෙතනින් කියලා මේ සිද්ධිය කියන්න පටන් ගත්ත. පාපොච්චාරණය කරන්න පටන් ගත්තා. අපිත් පසුතැවෙනකොට කාට හරි කෝල් එකක් අරගෙන කතා කරනවා. මට මෙහෙම දෙයක් වුණා. මට මේ හරි කෙනෙකුට කතා කරන්න. අපිට හරියට කතා කරනවා. හරි කෙනෙකුට, හොඳ කෙනෙකුට කතා කරන්න. ඔබේ ගැන අවබෝධ කරගන්න කෙනෙකුට කතා කරන්න. ඔබේ දුක තේරෙන කෙනෙකුට කතා කරන්න. පසුතැවෙනකොට අපිට එකම විසඳුමයි. අරයක් කලේ මොකද්ද? කරන්න දෙයක් නැහැ. එකම දේ කරේ මොකද්ද? ගැලවෙන්න සත්‍ය කතා කරා. බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධිය පැහැදිලි කරනකොට ඒ සියලු දෙනාට තේරුණා මේකේ වග උත්තර කරු ඔහු නෙමෙයි. එයාට කුසලතාවය තිබුණා. බුදුන් දැක මාර්ගඵලවලට ලබන්නේ. බුදුරජාණන් වහන්සේ එතනට ඇවිල්ලා කියපු ගාථාව තමයි මේ ගාථාව. එතෙන්ට ඇවිල්ලා
බුදුහාමුදුරෝ දේශනා කරා නතං කම්මං කතං සාදු යම් කତ୍වා අනුතප්පති යස්ස අස්ස මුකෝ රෝදං විපාකම් පටිසේවති පසු තැවිලි වීමට කඳුළු පිරුණු මුහුණ ඇතිව දුක් විඳීමට සිදුවන පව්කම් අවැඩ නොකිරීමට තමන්ගේ ජීවිතේ තමා විසින් වග බලාගත යුතුයි කියලා කිව්වා. මේ අසිත මහත්තයාගේ ධර්ම දේශනාව දවසේ පූජාව දවසේ මම ඔයත් හැමෝටම කියනවා අපි හැමෝම මේ ධර්මය පිළිපදිමු. මට කියන්න තියෙන ඉච්චරයි. ඔබගේ හැකියාව අනුව ඔබේ අවශ්‍යතාවය අනුව මම දේශනා කළේ. ඒ නිසා මේ පොතේ තියපු දහම මා හිතනවා අපේ ජීවිත ආලෝකමත් කරනවා කියලා. ඉතින් පින්වතුනි මේ දැන් අපි අවසන් වීගෙන එන්නේ වහ හැකි අයුරින් පින්දහම් වලට යොමු වෙලා පින්දහම් සිදු කරගන්න. ඔයත් අපි හැම කෙනෙක්ම ජයග්‍රාහී මාවතකට එන්නේ. මම ඔයත්තන්ට මේ වෙලාවේ කියනවා ඔයත්තන්ට මේ පන්සලින් දැන් ගන්න තියෙන එකම දේ තමයි ආධ්‍යාත්මික සුවය. වෙන කිසිදු දෙයක් ඔයත්තන්ට ගන්න නෑ මේකේ. ඇයි? උඹලට නිවි හැනසිල්ලේ මෙතන ඇවිල්ලා තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න ස්ථානයක් ඔබට තියෙනවා. ඒ නිසා පරිස්සමින් අවුල් කරගන්න නැතුව තමන් යන්න දැනගන්න. එහෙම කරපු අය මේ හැම කෙනෙක් මෙහෙම කරපු අය ඔයත් සතුටටපත් වෙන්න. මට නිවන් යන්න තැනක් තියෙනවා කියලා. ඔබට නිවන් යන්න තැනක් තියෙනවා. එහෙනම් ඔච්චර තැන් ඇවිද්දත් වැඩක් නෑ අපිට. හම්බෙච්ච තැනින් ඇත නිවන් ගන්න. මේ බුදු පිළිමෙත් එකයි. තව කොයි බුදු පිළිම තිබ්බත් එකයි. බුදු පිළිම 100කට වැන්දර වැඩක් නැහැ. බුදු පිළිම වලටම වැඳලා නෙමෙයි මිනිස්සු රහත් උනේ. සජීවී බුද්ධ සිරුරට වැඳලා නෙමෙයි මිනිස්සු රහත් උනේ. බුදුන් නොදැක අපි ප්‍රාර්ථනා කරන්නේ බුදුන් දැක නිවන් දකින්න. බුදුන් නොදැකත් මිනිස්සු රහත් වුණා. ඒ මාවතට වැටුණයින් පස්සේ මම කියනවාට වඩා ඔබට මේ ධර්මතාවයන් ලස්සනට පැහැදිලි වෙනවා. හොඳට තේරුම් අරගෙන ජීවිත සාර්ථක කරගන්න මම ප්‍රාර්ථනා කරනවා. අසිත මහත්මයාට නොන මහත්මියට එයත් අපිට පුද්ගලිකවත් උදව් කරමින් හැමෝම අපිට උදව් කරන ඊටාම යහපත් දායක පිරිසක් ඉන්නේ. අපිට කියපු දේ ලබලා දෙන දායක පිරිසක් ඉන්නේ. සමහර වෙලාවට අපිට කියපු දේ අපි ගත්තේ නැත්නම් අපි එක්ක සමහර වෙලාවට සමහර දායකව තරහ වෙනවා. ඇයි ගන්න නැති කියලා අහන වෙලාව තියෙනවා. ඒ තරම් ඇත්තෝ ඒ තැනට ඇවිල්ලා තියෙනවා. ඔබ ධර්මයෙන්ුත් ගොඩාක් ඉහළින් ඉන්නේ කියන එක මම ස්ථිර කරනවා. ඒ හේතුව තමයි මේ කියනවා කොයි හරි දවසක ඇත්තන්ට මතකයට එනවා ඒකාන්තයි. ඒ නිසා ඒවා රැකගෙන තමන්ගේ ජීවිත ලස්සන කරගන්න මේ වස් කාලය තුලදී අපි ඒ තරම් විදිහට ඇත්තන්ට මේ මාවත කියලා දීලා තියෙනවා. තව තවත් ඒවට අඩුපාඩුකම් ජීවිතවල ඕනේ තරම් තියෙනවා. ඒවා අපිට අදාළ නැහැ. ඒ අයගේ බවවල අපි කරගත්තු දේවල් කරගත්තු හොඳ නරක අනුව තමයි ඒ උස් පහත්කම් තියෙන්නේ. ඒවා අපිට අදාළ නැහැ. අනුන්ගේ පහත්කමකට අනුන්ගේ උස්කමකට කවුරුවත් පැටලෙන්න යන්න එපා. පැටලුණාට වැඩක් නැහැ. ඒ වගේම මාවතින් බෙර. එයා පැටලුණාම නිකන් නූල් බෝලේ පැටලුණා වගේ. තමන් විසින් මේ ධහම අවබෝධ කරගෙන ඉස්සරහට යන තමන්ට එක දරුවා දින්නේ දෙන්න දින්නේ. ඒ අය රැකගෙන ඒ අයට ඒ ගුණවන්ත භාවය පුහුණු කරමින් ඔබ වයසට යනකොට දරුවෝ ලොකු වෙනකොට මගේ අම්මා මෙහෙම කෙනෙක් කියලා දරුවෙකුගේ හදවතට කඳුලක් එන විදියට ඒ කියන්නේ ආදරේ එනකොට අනේ මගේ අම්මා මෙහෙම කෙනෙක් කියලා දැනෙන. ඒ වගේම අද අපි මේ දානයක් පූජා කරලා ඉන්නේ ඇත්තටම. ඉතින් ත්‍රිවිසෝ ඉඳලා ඇවිල්ලා පින්වතුනි ඔබේ දරුවට ඔබව මිය ගියයින් පස්සේ ඔබේ පින්තූරය බිත්තියේ ගහලා
තියාගන්න පුළුවන් විදිහට ජීවිතයක් මගේ කාමරේ ගියොත් මගේ තාත්තගේ පින්තූරේ මගේ ඇඳ උඩ මම ගහලා තියෙනවා. මට මොකක් හරි හිතට වේදනාවක් ආවොත් මම බලනවා ෆොටෝ එක දිහා. මම බලනවා. එහෙම ශක්තියක් ඇති කරගන්න. අම්මලාට තාත්තලාට පුළුවන් අපි නැගිටවන්න. ඒක දැනෙන විදියට. මට ගොඩක් කාලයක් මගේ තාත්තා මගේ ජීවිතේ හිටියේ නැහැ. මගේ තාත්තා මගේ ජීවිතේ ඉන්නේ නැත්තේ අවුරුදු 2-3ක්. ඒ කියන්නේ මම අවුරුදු 11 වෙනකම් හිටියා. වෙනකොට මගේ තාත්තා මතක හිටින්නේ මට පුංචි කාලේ මතක හිටින්නේ නැහනේ. මට චූටි කාල පරාසයක් තමයි තාත්තා මගේ ජීවිතේ. ඉතින් ඒ කාලය තුලදී කරපු කියපු දේවල් මට අද වගේ මතකයි. තාත්තගේ තිබුණු තේජස, හැකියාව, බලය මට එක්කෝම මතකයි. මම ප්‍රාර්ථනා කරනවා හැම තාත්තා කෙනෙක්ම දැන් තාත්තලා මෙතන නැහැ කවුරුවත්. අම්මලා ඉන්නව ගොඩක්. ගිහිල්ලා කියලා දෙන්න. මෙන්න මෙහෙම. මේ බණ ගෙදර ගිහිල්ලා මහත්තයෝ මෙන්න මෙහිම අර හාමුදුරුවෝ කියලා දුන්නා. කියලා දෙන්න. අන්නේ තේ නේද? කරන්න දෙයක් නැහැ. අහන්න උත්සාහ කරන්න. ඒ භාර්යාව නිවන් දකින්නවාමයි. ප්‍රාර්ථනා කරනවා. ඔබ සෑම දිනෙකටම සිතක් සාන්තියක් උදා වේවා. නිදුක් නිරෝගී භාවය ඇති වේවා. ප්‍රාර්ථනා කරන විදියට සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වේවා. අසිත මහත්මයා කරන කියන රැකී ආරක්ෂා දිනෙන් දින දියුණු වේවා. නෝන මහත්මියගේ දරුවන්ගේ සියලු අපල උදුරු දුරු වේවා. මේ ඇසූ ධර්මයෙන් හැම කෙනාටම යහපතක් වේවා. ඒ පවුලේ අම්මලාට තාත්තලාට ජීවත් වෙන අයට ආශිර්වාදයක් වේවා. හැම දරුවෙකුටම මේ නම් වලින් සඳහන් කරපු අය ඇතුළු හැම දරුවෙකුටම සිතක් සාන්තියක් ආශිර්වාදයක් වේවා කියලා නෝන මහත්මිය ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියට මේ පින්කම කරන්න ගොඩාක් අය උදව් කරනවා. මම ඒක දන්නවා. දැන් ප්‍රාර්ථනාවක් කරන්න. මට උදව් කරපු සෑම දෙනෙකුටම මේ පින්කම ලස්සනට කරගන්න උදව් උපකාර කරපු සෑම කෙනෙකුටම මට ලැබෙන ආනිසංසය වගේම අඩු නැතුව සියලු දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙවියන්ට මේ පින්වල බලේ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. දෙවියෝ මේව බලාගෙන ඉන්නේ අපිව රකින්න අපිව ආරක්ෂා කරගන්නවා. දෙවියන්ට මේ පින්වල බලේ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි පින්වතුනි අපසිත මහත්මයාගේ පවුල් වල මිය පරලෝකීය අයට වගේම නෝන මහත්මියගේ පවුල් වල මිය පරලෝකීය අයට මේ පින්වල බලේ ශක්තිය හේතු වේවා. දෙදෙනාම කල්පනා කරන්න. එක හා සමානවම මගේ මහත්මයා මෙතන නැත මහත්යාගේ පවුල් වල මිය පරලෝකීය අයටත් මගේ පවුල් වල මිය පරලෝකීය අයටත් ඒකම ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. මේ සහභාගීලා ඉන්න අයගේ පවුල් පරම්පරාවල මිය පරලෝකීය අයට මේ අසිරිමත් සම්බුදු බුද්ධ පූජාවේ ආනිසංසය පින එක හා සමානවම ලැබිලා කවුරු හරි දුකක ඉන්නවා නම් දුක් කරදර වලින් නිදහස් වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා. පින්වතුනි අවසන අපි මේ බණ අහලා මේ විදියට යනකොට උතුම් ධර්ම කාරණා සියල්ලම අපිට වැටහෙන්න පටන් ගන්නවා. ධර්ම කාරණා වැටහෙන තැන නිවන හොයන්න එපා. ධර්ම කාරණා වැටහෙන්නේ කොතනද? ඒ තැන හැම වෙලාවෙම නිවන තියෙනවා. එක බෝලයක් වගේ එකක් නෙමෙයි. දැනුත් ධර්ම කාරණා වැටහුණා නම් මේ දැන් නිවන තියෙනවා. ඒකේ අවබෝධ වී ඉස්සරහට යනකොට ඒ ලැබෙන ප්‍රතිලාභ සියල්ලම අපිට ලැබේ. මා ප්‍රාර්ථනා කරනවා එකම ධර්ම මණ්ඩලයකදී ඔබ සැමට ඒ උතුම් ස්වභාවයටපත් වෙන්න වාසනාව ශක්තිය බලය ලැබේවා. සබ්බ රෝග විනාශාය සබ්බ දුක්ඛ විනාශාය සබ්බ බය විනාශාය. මේ දියණිය ඇතුළු ඒ සියලු දියණිවරුන්ගේ දු පුතාලාගේ අම්මලා තාත්තලාගේ මේ කොරෝනා වලින් වසංගතයටපත් වෙලා ඉන්න හැම කෙනෙකුටම සිතක් සාන්තියක් යහපතක් අපේ පූජාවෙන් මුළු ලෝකම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහානුභාව සම්පන්න රතන සූත්‍රය අපි ඒ පවුල වෙනුවෙන් සහභාගී නැ වෙනුවෙන් සෑම වෙනුවෙන්ම අපි දේශනා කරනවා. විශේෂයෙන් දියණියට යම් කිසි අපලයක් උපද්‍රවයක් තියෙනවා නම්
මේ පරිත්‍රාණ ධර්ම දේශනාවේ ආනිසංසයෙන් ඈට දෙයහපතක් වේවා කියලා සාදුකාරය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වාන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තෝ අතෝ පිසක්කච්ච සුනන්තු වාසිතං තස්මායි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා දිවාතරත්තෝ ච හරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අප්පමත්තායං කිංචි විත්තං ඉදවාහුරං වා සග්ගේ සුවායං රතනම් පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝන තේන ධම්මේන සමත්ති කිංචි දම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතෝ යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න යේසුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතෝ යේ පුග්ගලා අට්ඨ සතම්පසත්තා චත්තාරි තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතෝ යේ සුප්පයුත්තා මනසා දල්ලේන නික්ඛාම ගෝතම ශාසනමේ තේ පත්තිපත්තා අමතන් විගය්‍ය ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමානා ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතෝ යතින්ද කීලෝ පටවින්සිතෝසියා අසම්පකම්පියෝ තතෝපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති දම්පි සංගේ රතනම් පනි ඒතේන සච්චේන සුවත්තියෝතෝ යේ අරිය සච්චානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන කිංචාපි සෝකම් නතේ බවං අට්ඨමං ආදියන්ති දම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විතිකිච්ඡි සංච සීලබ්බතං වාපි අදච්ච කිංචේ චතෝ අපායේ ච විප්පමුත්තෝ චාබිතානානි අබබ්බෝ කාතුං ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතෝ කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසා වා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස උත්තා ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතෝ වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්මාන මාසේ පටමස්මින් ගිම්මේ තතූපමන් ධම්ම වරං අදේ නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතෝ වරෝ වරඤ්ඤෝ වරදෝ ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතෝ කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ තේ කීන බීජා විරුල්ලිච්ඡන්දා නිබ්බන්ති දීරා යතායම්ප දීපෝ ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතෝ යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්තියෝතෝ යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්තියෝතෝ යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්තියෝතෝ ඒතේන සච්ච වච්චේන සබ්බ දුක්ඛං විනස්සතු ඒතේන සච්ච වච්චේන සබ්බ බයෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ
සබ්බ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්ත යක්ඛ භූතානම් පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සම්පද්දවේ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති ittavata චම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavata චම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavata චම්මේ සම්පදම් පුඤ්ඤ සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සියලු දෙනාගේම දෙමව්පිය මතක් කරලා නමස්කාර කරමු. දස මාසේ උරේ කත්වා පෝසේසි උද්දී කාරණං ආයුදීගං වස්ස සතං මාතු පාදං නමාමහං. තාත්තත් මතක් කරමු. උද්දීකාරෝ අලිංගිත්වා චුම්බෙත්වා පිය පුත්තකං රාජමච්ඡං සුපතිත්තං දීතු පාදං නමාමහං. ඔබට මට මේ සසර කතරේ දුක තුනී කර ගැනීම සඳහා ඒ උතුම් මාර්ගය කියලා දුන්නු තිලෝ ගුරු ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝරත්නයට මාගේ নমස්කාරය වේවා කියන පුණ්‍ය සිතිවිල්ල සිත තුළ ඇති කරගෙන ආර්ය මහා සංඝරත්නයට নমස්කාර කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුල්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.